දිගාසිරි වේවා ඔබට හෙළ සංස්කෘතිය දිගාසිරි ප්‍රාර්ථනා කරන්නේ ඔබේ ජීවිතේ තව දික් වෙන්න නෙමෙයි. ඒක එහෙම කිව්වට පස්සේ අපට හිතෙනවා අපි ඔබට දිගාසිරි ප්‍රාර්ථනා කරාට පස්සේ මේ සසරේ ඔබ තව දුක් විඳ ඉස්සරහට කොහොම හරි ගැට ගැහි ඉස්සරහට යන්න ආශිර්වාද කරාද කියලා. හැබැයි ඒක සෑහෙන දාර්ශනිකයි. මේ දාර්ශනික කාරණේ බැලුවට පස්සේ කෙනෙකුට අපි ආශිර්වාද කරනකොට දෙසරයක් හිතන්න වෙනවා. අපි ඇත්තටම ආශිර්වාද කරන්න ඕන කොහොමද? දිගාසිරි වේවා, නිරෝගී සම්පත් වේවා. ඇයි ඔබට අපිට කියන්න බැරිද? ධර්ම අවබෝධ වේවා කියලා. එතකොට මම මෙන්න මෙහිම මට මේ ආශිර්වාදේ මම දැනෙනවන කෙනෙක් කියනවනම් මම ඔහුට ටිකක් වෙනස් විදියට සලකන්න. හේතුව ඔහු මගේ කල්යාණ මිත්‍රයෙක් කියලා මට හිතෙනවා. ඒ නිසා මේක ටිකක් ගැඹුරු කාරණයක්. අපේ ජීවිතේ හැමතැනකම මේ ওই විදර්ශනාව කියන කාරණේ අපි ඇත්තටම අපට දැනෙන හැඟෙන දේවල් පිළිබඳව ටිකක් ගැඹුරින් අපි කතා කරන්න ඕනේ. හේතුව හෙළ සංස්කෘතියෙන් ඔබ පෝෂණය කරා මේ ආසනින් ඉන්න මාත් පෝෂණය වුණා. මොකද මට ඒ දහම් දැනුම ලැබෙන්නේ මේ තරම් ගැඹුරු කාරණා ටිකක් අහන ලැබෙන්නේ අපගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ තුන් පිටකය විශේෂයෙන් මහා නියග ඒ වගේම මහා ලොකු දුෂ්කර කාල පසු කරගන්නේ ඒවා තමන්ගේ ජීවිතයේසේ පණ ගැට ගසාගෙන මේ තුන් පිටකය ලිඛිත මාධ්‍යයක් විදිහට අපටත් ඔබටත් හම්බුණා. ඒ පරිශීලනය කරමින් අපට මේ ලැබෙන ධම අද අවබෝධ කරගෙන අපටත් කියා දෙන්නේ ඒ ගෞරවනීය සම්පත තමයි අදත් අපි හමු වෙන්නේ. කොළඹ ප්‍රදේශයේ ගොඩක් අයට දහම් දැනුම ලබා දෙන එතුමා එල් අමරසිංහ මහත්මයා. එතුමා ලංකා බැංකුවේ හිටපු ජ්‍යෙෂ්ඨ කළමනාකාරවරයෙක්. රාජ්‍ය සේවයෙන් සමු අරගෙන විශ්‍රාම අරගෙන එතුමා දැන් දහම පිළිබඳව පූර්ණ පරිශ්‍රණයක යෙදමින් ඒ අවබෝධ කරගනිමින් අපට කියන්නේ. ඒ අවබෝධ කිරීම ටිකක් අපූර්වයි. අපි එතුමට අයිබෝන් කෙලෙමු. අයිබෝන් තෙරුවන් සරණයි. ඉතින් තෙරුවන් සරණයි කියලා එතුමා ආරම්භ කරන්නෙම ඔබට මේ සසරේ තෙරුවන් සරණම යන්න. ඉතින් මං ගිය සතියේ අපි ඔබත් එක්ක කතා කර කාරණේ මම තව චුට්ටක් මතක් කරලා ගන්න කැමතියි. අපි චතුරාර්ය සත්‍ය පිළිබඳව කතා කරා. එතුමා පැහැදිලිවම කළා කිව්වා පටිච්චසමුපාදය තමයි අවබෝධ කරගත යුත්තේ. ඒ පටිච්චසමුපාද ධම ඇතුලේ මේ සියලුම ධම් කාරණා ගැබ් වෙලා තියෙනවා. නිවන් රසයේ ගැබ් වෙලා තියෙනවා. සසර දුක නිවන්න පුළුවන් කියලා. මම ඊට අමතරව තවත් අද එතුමත් එක්ක සාකච්ඡා කරන්න කැමතියි. දුක් විඳින හැමෝටම කොයි හරි තැනකින් එල්ලෙන්න පුළුවන් මේ ධහමෙන්. එහෙම නැත්නම් දුක යට කරගෙන ඉඳලා දුක ඇතුලේ තියෙන සතුට දුක විඳලා ඉගෙන ගන්න කියලා සතුට සිතින් ඉන්නත් පුළුවන්. අමරසිංහ මහත්මයාණනි සාමාන්‍ය කෙනෙකුට දුක ඇතුලෙන් කොයි හරි තැනකින් එල්ලෙන්න පුළුවන් දුක නිවන මාර්ගය හොයාගෙන යන්න. ඔව්. තෙරුවන් සරණයි. අපි මීට පෙර සාකච්ඡාවලදී කෙනෙක් අවබෝධ කරගත්ත යුත්තේ පටිච්චසමුප්පාදය තුලින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න කියලා කිව්වා. ඒ අවබෝධ කරගත්ත චතුරාර්ය සත්‍ය ක්‍රියාවේ යෙදෙන්නේ සතර සතිපට්ඨානය තුල කිව්වා. මේ සතර සතිපට්ඨානයෙන් ගත කරන කෙනෙකුට කොහොමද මේ ධර්මය එයා කොහොමද හසුරුවා ගන්නෙ කියන කාරණය තමයි මෙතෙන්දි වැදගත් වෙන්නේ. බුදුන් වහන්සේ විශේෂයෙන්ම මතක් කරලා තියෙනවා දැන් අපි කතා කරන්නේ දුක ගැන. කෙනෙක් දුකටපත් වෙලා එයා එනවා. එතකොට එයා මුලින් ඉඳලම අපි මේ සාකච්ඡාව ගිය ස්වාරේ කරපු සාකච්ඡාවලදී දුක සහ දුක්ඛාර සත්‍ය ගැන පැහැදිලිව කතා කළා. ඉතින් බුදුන් වහන්සේ හැමතැන බොහෝ අවස්ථාවලදී දේශනා කළා තියෙනවා මේ දුක්ඛ ආර්ය සත්‍ය ගැන අපි නැවත මතු කරනවා. උන්වහන්සේ දේශනා කරපු වචන වලින්ම කියනවා නම් ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ, අප්පියෙහි සම්පයෝගෝ දුක්ඛෝ, යම්පි ඉච්ඡන්න ලබති තම්පි දුක්ඛං, සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ.
දැන් දුක කියන එක බුදුන් වහන්සේ පෙන්වන්නේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා කියනකොට උන්වහන්සේ පෙන්වන්නේ මේ පටිච්ච සමුප්පාදය සංක්ෂේප කරලා කැටි කරලා පංච උපාදානස්කන්ධය තුලින් පෙන්වන්නේ. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය අවබෝධ කරගන්න එක්කෙනා ඒ තුලින් පංච උපාදානස්කන්ධය තුලින් පටිච්ච සමුප්පාද චක්‍රයට ප්‍රවේශ වෙන්න ඕනේ. පටිච්ච සමුප්පාද ධර්මතාවයේ ඇතුලේ තමයි පංච උපාදානස්කන්ධය කතා කරන්නේ. මේක දැනගෙන කතා කරන්න ඕනේ. මේක දැනගෙන කතා කරේ නැත්නම් කොහෙන් අපි මේක අවබෝධ කරගන්නවද කියලා තේරෙන්නේ නැතුවයි කතා කරන්නේ. ඒ නිසා තමයි බුදුහාඳුරෝ ලේසිම තැනකින් අපිට වැඩියෙන්ම කතා කරලා තියෙනවා පංච උපාදානස්කන්ධ දුක්ඛ ගැන. අපි මේකන තමයි වැඩියෙන් කතා කරන්නේ. ඒ කියන්නේ සියලුම දුක්ඛයන් පංච උපාදානස්කන්ධයන්. පංච උපාදානස්කන්ධ දුක කියන තැනින් අපිට විග්‍රහ කරගන්න පුළුවන්. මොකද ලෝක සත්වය අත්විඳින්නේ පංච උපාදානස්කන්ධ දුක. ඒ කියන්නේ රූපස්කන්ධය රූප උපාදානස්කන්ධයක් වෙනවා. වේදනාව උපාදාන කරගන්නවා, සංඥාව උපාදාන කරගන්නවා, සංස්කාර උපාදාන කරගන්නවා, විඥාන උපාදාන කරගන්නවා. මේ විදිහට පංචස්කන්ධේ උපාදානස්කන්ධ කරගෙනම තමයි ජීවත් වෙන්නේ. ඇහැට පෙනෙන, කනට ඇහෙන, නාසයට, දිවට, කයට දැනෙන සහ මනසින් දැනගන්න මේ හැම වෙලාවෙම ඇසුරු වෙන්නේම පංචස්කන්ධයක්. අර රූප වේදනා සංඥා සංකාර විඥාන වලින් එයා ඒක උපාදානම කරගෙනම තමයි මේ ලෝකේ ඇසුරු කරන්නේ. මේ නිසා බහුලව අපිට තේරුම් ගන්න පුළුවන් තැන තමයි මේ පංච උපාදානස්කන්ධ දුක්ඛෝ කියන තැන. අපි පංච උපාදානස්කන්ධ දුක්ඛ කියන තැන අර මහා හත්තිපදෝපම සූත්‍රයේ කතා කළානේ. ඒ කියන්නේ ඇත්තඩිය උපමා කරලා පෙන්නවා චතුරාර්ය සත්‍ය තුල සියලු ධර්මතා ඇතුළත් කියලානේ මහා හත්තිපදෝපම සූත්‍රයෙන් කිව්වේ. ඊට පස්සේ චතුරාර්ය සත්‍ය විග්‍රහ කරනවා මේ දුක්ඛාර්ය සත්‍ය, දුක්ඛ සමුදයාර්ය සත්‍ය, නිරෝධාර්ය සත්‍ය, නිරෝධ ගාමිනී පටිපදාර්ය සත්‍ය. ඊට පස්සේ දුක්ඛාර්ය සත්‍ය විග්‍රහ කරනවා ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛා වශයෙන්. හරිද? ඊට පස්සේ දැන් ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක කියන එක විග්‍රහ කරනවා ඒ දුක්ඛ ස්කන්ධ පහ. මොනවද? රූප ස්කන්ධය, වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංකාර ස්කන්ධය, විඥාන ස්කන්ධය. මේ පහ ගොඩ නැගෙන හැටි කෙනෙක් දැනගන්න ඕනේ. උපාදාන වෙන්නේ මෙතනින් නම් ඒ උපාදානේ නවත්ත ගන්න තියෙන්නේ එතනින් තමයි. මේ නිසා අපි හැමතිස්සෙම ඇසුරු කරන තැනින් තමයි බුදුහාමුදුරුවෝ අපිට ලේසිම තැනින් තමයි මේක විග්‍රහ කරලා තියෙන්නේ. දැන් මොනවද ඇසුරු කරන්නේ? රූපස්කන්ධය ගැන කතා කළේ බුදුන් වහන්සේ. හැමතිස්සෙම ඇසුරු කරන්නේ රූපස්කන්ධයක්නේ. ඒ කියන්නේ ඇස, කන, දිව, නාසය, ශරීරය, මන කියන මේ සියල්ලකම අපිට රූපයක දැන් රූප කලාපයන් පිළිබඳව ඔබ ටිකක් ගැඹුරින්ම කතා කරන නිසා මට තේරුණා දැන් අපිට ප්‍රේක්ෂකනුත් බලා සිටිනවා මේ කනෙන් ඇහෙන ශබ්දයේද රූපයක්ද? එහෙම නැත්නම් ඇසට පේන රූපයේ පමණක්ද රූපය? ඒ ගැනත් යම් විස්තරයක් අවශ්‍ය කරනවා. ඒක තමයි ඇහැට රූප පේනවා කියන්නේ ඇහැට රූප පේන්නේ නේද? ඒකට කියනවා රූප. කනට ඇහෙන්නේ රූපස්කන්ධයක්. ඒකට කියනවා ශබ්ද රූප. ඒ කියන්නේ ශබ්දය ඇහුණාට රූප කියලා කිව්වේ. ඒතර රූප කියලා කියන්නේ මේ අපිට පේන ඒවාට විතරක් නෙවෙයි. ඇහෙන්නේත් රූපස්කන්ධයක්. ඒකට කියනවා ශබ්ද රූප. ඊට පස්සේ ගන්ධ රූප. අපිට දිවට දැනෙන්නේ රස රූප. කයට දැනෙන්නේ පොට්ටබ්බ රූප. මනට දැනෙන්නේ ධර්ම රූප. ඒ කියන්නේ දැන් රූප කියලා කියන්නේ මොනවද? එතකොට දැන් රූප කියලා හිතාගෙන හිටියේ පේන ටික විතරයිනේ. දැන් එහෙනම් කවුරුත් මේක පැහැදිලි කරගන්න ඕනේ. මෙන්න දැන් රූප කියන්නේ පේන ටික විතරක් නෙවෙයි මේ ඔක්කොම රූප කියලා. දැන් රූප පිළිබඳව අවබෝධ නැත්නම් අපිට රූපස්කන්ධය අවබෝධ කරගන්න බෑනේ ඉස්සෙල්ලාම. ඉස්සෙල්ලා පළමුවෙන්ම අපි ඇසුරු කරන තැනින් රූපස්කන්ධය රූප කොට ඔතනින් රූප කොහෙන් ආවත් රූප. හරිනේ? දැන් ඊළඟට අපි බුදුන් වහන්සේ රූපස්කන්ධය තවත් ආකාරයෙන් විග්‍රහ කරනවා. ඒකත් දැනගන්න ඕනේ. මොකද්ද? උන්වහන්සේ විග්‍රහ කරනවා මේ රූපස්කන්ධය 11 ආකාරයකින්.
අතීත අනාගත පච්චුප්පන්න දුර ළඟ හීන ප්‍රනීත සියුම් ඝන අජ්ජත් බහිද්ද. මෙතන විග්‍රහය කරනකොට ගොඩක් අයට තේරෙන්න ඕනේ මේ කාරණය නොදැන අපිට මේ දුක කියන එක ආර්ය සත්‍යයක් හැටියට අවබෝධ කරගන්න බෑ. දැන් අපි එහෙනම් ඉස්සෙල්ලා කිව්වා ඇහැට පේන්නේ රූප, කනට ඇහෙන්නේ රූප, නාසයට දිවට ඔක්කොම රූප නම් මේ රූප ඔක්කොම එකට පේනවද? නෑ. ඒ වෙන්න බෑනේ. වෙන්න බෑ. එකක් නැති වෙන්න ඕනේ අනිත් එක ඇහෙන රූපේ පේන්න මොකද එකට පේන්න බෑනේ. අපේ තියෙන එකම එක ස්ක්‍රීන් එකයිනේ තියෙන්නේ නේද? රූපවාහිනියේ තිර එකින් එකට එක එක පේනවා වගේ ඇහෙනකොට ශබ්ද පේන රූපේ ගන්නකොට ඇහි රූපේ වෙලා නැහැ කියන එක දැන් සාමාන්‍යයෙන් තේරෙනවනේ. ඒකට තමයි මේ ඔක්කොම රූප කියලා කිව්වේ. එහෙනම් දැන් රූප පිළිබඳව අවිද්‍යාවක් තිබුණා නම් රූප කියන්නේ ඇහැට පේන ඒවා විතරයි. මේ තියෙන එකක් පේන්නේ කියලා ගත්ත වැරදි නිගමනය පොඩ්ඩකට වෙනස් වෙනවා නේද දැන් හරියට? ඒ කියන්නේ මේකේ යථාර්ථය දකින්නවනේ. එහෙනම් මේ රූප කියන්නේ රුප්පණය වෙනවට කියන්නේ රූප කියලා. තියෙන එකට නෙවෙයි. තියෙන එකක් අපිට ඇවිල්ලා මේ ඇහි වදිනවා කනේ වදිනවා නෙවෙයි. ඒකයි රූප කියලා කිව්වේ. රුප්පණය වෙනවා වෙලාමයි පේන්නේ. එතකොට දැන් මොනවද විග්‍රහ කළා ඊළඟට විග්‍රහ කරා ඔය කියන හැම රූපයක්ම ආයේ අතීත අනාගත පච්චුප්පන්න කියලා විග්‍රහ වෙනවා. මොකද්ද අතීත රූපය? දැන් අතීත රූපය දැන් තියෙනවද පේනවද? ඇහෙනවද? දැනෙනවද? නෑනේ. නෑ. දැන් ඊයේ රෑ කාබ්බ මතකද? ඒ රූපේ මතක නෑ. මතක නෑ. මතක කරගන්න පුළුවන්. 100කකින් අහුවොත් මං අහලා තියෙනවා ගොඩක් ඇයට උදේ කාපේකවත් මතක නෑ. ටිකක් වෙලා යනකොට. ඒක තමයි. මොකද ඒක අතීතයට ගිහිල්ලා ඉවරයි. ඉතින් අතීතයට ගිහිල්ලා ඉවර නම් කොච්චර දෙයක් අපි අතීත ස්කන්ධය කියලා අල්ලගෙන බදාගෙන ඉන්නවද? පුළුවන් වැඩක්ද? කොච්චර මතක් කරගන්න. හරිද? ඉතින් සමහරු කරන්නේ අර වමාරා කනවා වගේ ඒ ටිකම වමාර කනවා. අතීතයේ මම මෙහෙම හිටියා මේ වගේ කෙනෙක් වෙලා හිටියා. මම මෙන්න මෙහෙම දේවල් විඳලා තියෙනවා. මෙන්න මේ වගේ දේවල් කරලා තියෙනවා. හරි? එහෙම කියලා. ඒ වගේ අපි මේවා කාලා තියෙනවා. මෙන්න මේ රස විඳලා තියෙනවා. මෙහෙම ආස්වාද විඳලා තියෙනවා කියන ඔතනනේ ලෝක සත්‍යය ඉන්නේ. ඔය ඕක අගය කරමින් මේ කතා කරන්නේ. මේ වචන වැඩියෙන් කතා කරලා තියෙනවා නම් මේ කඩ පාවිච්චි කරලා තියෙන්නේ මොකටද? ওই ටික කියන්නනේ. වැඩියෙන් කියලා තියෙන්නේ ඕක. එහෙම නැත්තම් කරන්නේ මොකද්ද ඊළඟට? අනාගතයක් ගැන කතා කරනවා. වැඩියෙන් කතා කරලා තියෙන්නේ ඕකනේ. අතීතය ගැනමනේ කතා කරලා තියෙන්නේ. ගිය දේ ගැනමනේ කතා කරලා තියෙන්නේ. ගිය හකුරට නාඩන්නේ කියලා. ගිය හකුරට නාඩන්නේ තියෙන හකුර රැකගන්න. ඒක හරි උදාහරණ ලස්සන උදාහරණයක්. තියෙන හකුරු කොයි වෙලාවද හම්බෙන්නේ? මේ මොහොතේනේ හම්බෙන්නේ. මෙන්න මේක අවබෝධ කරගන්න තමයි ඔය ප්‍රස්තාව පිළිල කියලා ඇත්තේ. ගිය හකුරට නාඩන්නේ. ඇයි? ඒක ගිහිල්ලා ඉවරනේ. දැන් ඒ හකුරු ගන්න හම්බෙන්නේ නැහැ නේද? දැන් තියෙන හකුර රැකගන්නේ කියන්නේ තියෙන හකුර රැකගන්න ඕනේ. මේක ඉතින් අනාගතයට ගෙනියලා තියාගන්නත් බෑ. ඒක මේ මොකද්ද කියන එක යථාර්ථය අවබෝධ කරගන්න තමයි මේ ප්‍රස්තාව පිළිල මතක් කරේ. ඔබතුමා ඒක මතක් කිරීම හරිම වැදගත් මේ අවස්ථාවේදී. ඉතින් දැන් මේකම තමයි අතීත රූපය වැය වෙලා ඉවරයි. අනාගතේ ඇවිල්ලා නැහැ. හරිද? ගිය හකුරට නාඩන්නේ තියෙන හකුර රැකගන්නේ. දැන් අපි අනාගතයටත් හකුරු හදාද ඉන්නවා. නේද? හැමතිස්සෙම කරන්නේ ඕකනේ. තියෙන අතීතයත් අල්ලගෙන ඉන්නවා. අනාගතය අල්ලගෙන මොකද කරන්නේ? හැමතිස්සෙම සැලසුම් කරනවා. මොකටද සැලසුම් කරන්නේ? අතීතය අල්ලගෙන අනාගතයට මෙහෙම වෙන්න ඕනේ කියලා සැලසුම් කරනවා. කවදාවත් මේ වෙන දේවල් ඔක්කොම අතීතය කියන්නේ මේ වර්තමාන මොහොතේ වෙන දේ වර්තමාන මොහොතය කියලා දන්නේ නැහැ. දැන් අතීතයේ අපි ආපස්සට ගිහිල්ලා අවුරුදු 25කට 50කට එහාට ගියා නම් අපේ අතීතය කියන්නේ මතක සටහනක් විතරනේ. ඔය ලොකුවට අල්ලන් හිටියට අපි මෙහෙම හිටියයි කියලා ඒක මතක සටහනක් පමණයි. ඒ නිසා ඒකට ඇත්තටම ඒකට අඬල වැඩක් නැහැ. ඒ නිසා ඒකම ඒ අනුවනේ අපි සැලසුම් කරන්නේ ප්ලෑන් කරනවා කියලා කියන්නේ පුංචි කාලේ ඉඳලාම ප්ලෑන් කරනවානේ. දැන් සමහර වෙලාවට අපි ඉස්සර නම් ප්ලෑන් කරලා නැහැ. දැන් මෑත කාලේ සමහරට දඩුවෙක් මව් කුසකට එන වෙලාවෙ ඉඳලාම සැලසුම් කරනවා. මොනවද සැලසුම් කරන්නේ?
ඔය දැන් ඉස්සර නම් ඉතින් අම්මලා ඔය දන්නේ මේවා ගැන. දැන් අද සැලසුම් කරන්න එපා. බබා ගැනත් සැලසුම් කරන්න ඕනේ. ඒ ඉතින් වෛද්‍යවරු ළඟට ගිහිල්ලා සැලසුම් කරගන්නවා කොහොම මේක නිරෝගීව කොහොමද මේ දරුවා එළියට ගන්න කියලා. ඊට පස්සේ එතන ඉඳලම සැලසුම් කරනවානේ. ඒ ළමයාට කොහොමද බලාගන්නේ ලෙඩ දුක පීඩවන්නේ ඉස්කෝලේ ආවන්නේ මොන්ටිසෝරිය දැන් ඉතින් ප්‍රශ්න ගොඩයි. ඒක තාම දරුවා ලැබිලත් නැහැ. ලැබිලා නැහැ. දැන් ඉස්කෝලේත් හොයාගන්න වෙනවා. අයි නැත්නම් අවුරුදු 5ක් නැත්නම් ඉස්කෝලේට ගිහිල්ලා ඉස්කෝලේ දාගන්න බෑ. ඉතින් ගිහිල්ලා එතන පදිංචි වෙන්නත්. ඉතින් මේ ඔක්කොම සැලසුම් කරන්න වෙලා තියෙනවා. මෙන්න මේ වගේ තැනක තමයි මේ සරල උදාහරණයක් කිව්වේ. හැම තිස්සෙම ගත කරන්නේ මෙතන. ඒකනේ හුඟක් දෙනා කියන්නේ අපිට හරි බිසි කියලා කියන්නේ. දැන් වර්තමාන මොහොත අවබෝධ කරගත්ත කෙනෙකුට බිසි නෑ. ඇයි? එයා බිසි වෙලා තියෙන්නේ මොකද්ද? එයා කාර්ය බහුල කියලා කියනවානේ. මට හරි කාර්ය බහුලයි. කතා කරන්න වෙලාවක් නෑ. මට කතා කරන්න වෙලාවක් තිබුණේ නෑ කියලා කියන්නේ. අතීතයේ දේවල් අනාගතයට සැලසුම් කර කර ඉන්නකොට කොහොම කතා කරන්නද? කොහොම ජීවත් වෙන්නද? ඉතින් කියනවා ඉතින් එයාට අර ડિප්‍රෙෂන් කියනවා මානසික ආතතිය කියනවා ඒ තුලින් හැදෙන තව ලෙඩ රෝග වර්ගයක් තියෙනවානේ. දැන් මම වෛද්‍යවරයෙක් කියලා ඇහුවා කියයි මේවට වැඩියෙන් බලපාලා තියෙන මානසික හේතු කියලා කියනවානේ නේද? අපි ඔය දැන් තියෙනවානේ මේ බෝ නොවන රෝග කියලා කියනවානේ. බෝ නොවන රෝග ගොඩක් හැදිලා තියෙන්නේ ඔයයන් තමයි. ඉතින් හොඳට විග්‍රහ කරලා බැලුවොත් මේ අනවශ්‍ය දෙයක් හින්දානේ මේ අතීතයක් අල්ලගෙන ඔය මොකුත් නැති එක්කෙනා බොහොම ලස්සනට ජීවත් වෙනවානේ. ඉතින් මෙන්න මේක අවබෝධ කරගෙන ජීවත් වීම තමයි මෙතනදී අවශ්‍ය. ඒ නිසා අතීතය දැනගන්න ඕනේ, අනාගතය දැනගන්න ඕනේ, පච්චුප්පන්න මොහොත දැනගන්න ඕනේ. අතීතය ඉවරයි, අනාගතය ඇවිල්ලා නැහැ, පච්චුප්පන්න මොහොත පවත්වන්න බෑ ගිහිල්ලා ඉවරයි. මේක තමයි යථාර්ථය. ඊට පස්සේ දුර රූප තේරෙනවානේ? දුර කෙනෙක්, ළඟ රූප, හීන රූප, තමන් අප්‍රිය කෙනෙක්, ප්‍රියමනාප නැති කෙනෙක් ගැන මන මෙනෙහි කරනවා නම් ඊට පස්සේ ප්‍රිය රූප, අප්‍රිය රූප, ඊට පස්සේ දුර රූප, ළඟ රූප, හීන රූප, ප්‍රණීත, සියුම් රූප, ඝන රූප. මේ දෙවි කෙනෙක් ගැන මතක් කරනවා නම් ඒ වගේ දේවල් සියුම් වශයෙන් අපි මතක් කරනවා අපි. එතකොට ඝන රූප හැටියට අපිට පේන රූප ගැන අපි ගන්නවා. මේ විදිහ ඊට පස්සේ අජ්ජත් බහිද්ද. මෙන්න මෙතන තමයි ගොඩාක් වරද්දගෙන තියෙන්නේ. අජ්ජත් රූපය අඳුරගන්න බෑ, බහිද්ද රූපය අඳුරගන්න නැතුව අපි කොහොමද රූපස්කන්ධය අවබෝධ කරගන්නේ? අජ්ජත් කියලා කියන්නේ තමා තුළ කියලා හිතාගෙන ඉන්නවා. ඒ තමන් කියන තැනින්මයි ගන්නෙ. බහිද්ද කියන්නේ බාහිර කියලා ගන්නවා. අපි පොඩ්ඩක් මේ ගැන කල්පනා කරලා කියන්න ඕනේ. මොකද බුදුහාමුදුරුවෝ රූපස්කන්ධය විග්‍රහ කරනවා මෙන්න මේ විදිහට. මේ රූපය කියන එක චත්තාරෝ මහා භූත චතුන්නම් මහා භූතානම් උපාදාය පසාදෝ කියලා සිංහලෙන් කියනවා. සතර මහා භූත සහ සතර මහා භූත නිසා හටගන්න රූප. කියන්නේ සතර මහා භූත කියන්නේ මොනවද? පඨවි ආපෝ තේජෝ වායෝ. සතර මහා භූත නිසා හටගන්න රූප මොනවද? වර්ණ ගන්ධ රස ඕජා. මෙන්න රූපය ගැන කතා කරන තැන මේ රූපය මෙන්න මෙතනින් තමයි හැදිලා තියෙන්නේ. මේ රූපය කියන්නේ මේ පේන කය ගැන නෙවෙයි බුදුහාමුදුරුවෝ දාර්ශනික කියන්නේ. කය පඨවි ආපෝ තේජෝ වායෝ වලින් හැදිලා තියෙන එක ඇත්ත. නමුත් අජ්ජත් රූපේ පේන්නේ නැති රූපයක් තියෙනවානේ. දැන් මේ කය මෙහෙවන එකක් තියෙනවානේ. අපි ඒකට කියනවානේ එතන මේක මෙහෙවන්නේ මම කියලානේ හිතාගෙන ඉන්නේ උග දෙනෙක්. මේක මෙහෙවන්නේ අර සතර මහා භූතයන්ගෙන් හැදිච්ච හිතේ තියෙන ගති ස්වභාවයෙන්නේ. අපි මීට පෙර මේක සාකච්ඡා කළා. එතකොට එයාට හම් වෙන්නේ එළියේ රූප කියලා හම් වෙන්නේ මොනවද? වර්ණ ගන්ධ රස ඕජා. මේක ටිකක් ගැඹුරුයි. ඒ වුණාට දැන් මේ වෙලාවේ කියන්න ඕනේ මොකද? දැන් අපි කිව්වනේ බුදුන් වහන්සේ විග්‍රහ කරලා තියෙනවා රූපය කියන්නේ මොකද්ද? සතර මහා භූත සහ සතර මහා භූතයන් නිසා හටගන්න උපාදාය රූප කියලා. එතකොට දැන් මේ රූපය ගැන කතා කරනකොට බුදුහාමුදුරුවෝ තියෙන රූපයක් ගැනද කතා කරලා තියෙන්නේ? අජ්ජත් රූපය කියලා කියන්නේ ඒ පේන වෙලාවේ හටගන්න රූපය. රූපයක් බලන වෙලාවට පේන විදිහක් තියෙනවානේ. එක්කෙනෙකුට ප්‍රියමනාප රූපේ තව කෙනෙකුට ප්‍රියමනාප නැහැ. කෙනෙකුට ප්‍රියමනාප ශබ්දේ තව කෙනෙකුට නැහැ. තව රසයත් ඒ විදියයි. මෙතන තියෙනවානේ විවිධත්වයක්. මේ විවිධත්වය කොහෙන්ද ආවේ? දැන් අපි දැන් කිව්වා කනකොට සමහරු එකකට කැමති සමහරු ඒකට කැමති නැහැ. ඒතර මේක නානත්වයක්. මේ නානත්වය කොහොමද ඇතිලා තියෙන්නේ කල්පනා කරලා බලන්න ඕනේ. මේ හිතේ තියෙන ධාතු නානත්වය නිසා හටගන්න ගති නානත්වය නිසා තමයි මේ ওই ප්‍රියමනාප අප්‍රියමනාප කැලල හටගන්නේ. ඒ නිසා
අජ්ජත් රූප කියන එක කියන්නේ මේ බුදුහාඳුර දේශනා කරලා තියෙන මේ අපි එළියේ රූපයක් ඇහැට මුණ ගැහෙනකොට නැත්නම් කනට ශබ්ද රූපයක් මුණ ගැහෙනකොට ඒක දිහා ඒක රූපාකාරයක් දකින්නවනේ අන්න ඒ රූපේ. එතකොට ඊට පස්සේ අජ්ජත් රූප කියවල බහිද්ධ රූප කියලා. බහිද්ධ රූප කියලා කියන්නේ අර අජ්ජත් රූප ගැන මෙහෙම කියනවා. දැන් ඒ ඝනීභවන රූප පඨවි ආපෝ තේජෝ වායෝ හතර වෙන වෙනම විග්‍රහ කරනවා. පඨවි ධාතුව කියන්නේ මේ තද ගතිය, ඇලෙන ගතිය, පඨවි ගතිය කියන්නේ තද ගතිය සහ සියුම් ගතිය. මේ අතර ලොකු පරාසයක් තියෙනවා. තද ගතිය නිසානේ මිනිස්සුන්ට ගොඩාක් වෙලාවට හැමතිස්සෙම තරහ යනවානේ. කේන්ති ගිය ගමම්මනේ ඉන්නේ. එතකොට ඒ තද ගතිය කොහෙන්ද එන්නේ? දැන් මගේ තද ගතිය කියලා තමයි හිතාගෙන ඉන්නේ. මේ සතර මහා භූතයන්ගේ ගති හතරක් තමයි ඉස්සරහට එන්නේ. තද ගතිය සහ සියුම් ගතිය අතර එකත් ගතියක්නේ. සමහරු බොහොම තද පරුසයි, සමහර අය ඉතා මෘදු මොලොක්කයි ඉන්නවා. බැන්නත් අහක බලාගෙන යනවා. ගැහුවත් පාර කාගාගෙන ඉවසගෙන ඉන්නවා. සසර පුරුදු තමයි. තව කෙනෙකුට හොස්ස ළඟින් මැස්ස යන්න බෑ. තද වෙනවයි කියලා කියනවානේ. ඉතින් මේ මොනවද මේ ගති නේද මේ? ඉතින් මේ ගතිනානත්වයක් නේ තියෙන්නේ. ඒකට කියනවා අජ්ජත් රූපය. ඒ කියන්නේ බාහිර රූප සහ අභ්‍යන්තර රූප කියන එක ඔබ විග්‍රහ කරන්නේ මේ අපි සාමාන්‍ය දැනට විග්‍රහ වෙන මේ අජ්ජත් රූපේ අපි කතා කරේම නෑ අපිට. අපි දුටුවේම බාහිර රූපේ පමණයි. එතකොට දැන් අපි මේ යම් ධර්ම අවබෝධයක් ලබා ගැනීම සඳහා කොතෙක් දුරට මේ අජ්ජත් රූපේ වැදගත් වෙනවද කියලා. ඒ කියන්නේ අපිට මේකෙන් ප්‍රමාණවත් නැත්නම් බාහිර රූපේ කියන එක අවබෝධයේ අජ්ජත් රූපේ කියන එක අපිට ආපහු මතු කරලා ගන්න වෙනවා. දැන් බාහිර රූපයක් ස්පර්ශ වෙනකොටනේ ඇසට කනට නාසයට ස්පර්ශ වෙනකොට තමයි අජ්ජත් රූපේ හටගන්නේ. ඒකට බුදුහාඳුර කියන්නේ ඇහැට පේනවා කියලා කියනකොට අපිට මේ ඇහැ කියලා ගත්තොත් මේ ඇහැ ඇට මස්ලේ වලින් හැදිච්ච එකක්නේ. දැන් මේ ඇහෙන් ගන්න බෑ අජ්ජත්ව ඒ හටගෙන නිරෝධ වෙන ඒකට කියනවා චක්කා යතනේ කියලා රූපයක් ගැන. ඒතර ඒ රූපයෙන් තමයි මේ පෙනිලා එතනම නැති වෙන්නේ. ඒක එතනම හට ගන්නවා. හටගෙන එතනම නිරෝධ වෙනවා. කනට ඇහෙනකොට ඇහැට පෙනිච්ච එක පෙනිලා නැහැ ඇත්තටම. ඊට පස්සේ කනින් ගන්නකොට අර එකක් නාසයෙන් ගන්නකොට ඒකත් නැහැ. මේ ගැනම තමයි අපි කතා කරලා. ඒතර මේක හටගෙන නිරෝධ වෙනවයි කියලා කියනකොට අජ්ජත් රූප කියලා තියෙන්නේ බුදුන් වහන්සේ මේ ඇස කන නාසය දිවකයට නෙවෙයි. මේක බාහිරයි. අනිත් එක උපාදින්නයි කියලා කියනවා. සංකතයි පටිච්ච සමුප්පන්නයි උපාදින්නම් කියලා කියනවා. මේක සංකතයක්. සංකත කියන්නේ සකස් වෙනවා. ඒ වෙලාවේ සකස් වෙලා තියෙන ඒවාට නෙවෙයි සංකත කියන්නේ. සංස්කරණය වෙනවා. හැමතිස්සෙම සංස්කරණය කරලා තමයි ගන්නෙ. දැන් රූප වේදනා සංඥා සංකාර කියන සංස්කරණය කරලා තමයි ඒ රූපේ ගන්නෙ. ඒක තමයි ඒකට සංකාර කිව්වේ. ඒ නිසා මෙන්න මේ විදියට සංස්කරණය වෙලා මේ විදියට රූප හදා ගන්නවා. මේ රූප පිළිබඳව යථාර්ථය දැක්කේ නැත්නම් එයා හිතනවා තියෙන රූප තමයි ලෝකේ ඇසුරු කරන්නේ කියලා. මෙන්න මේ විදියට අජ්ජත් රූපය කියලා කියන්නේ එතන හටගන්න සතර මහා භූතයන්ගෙන් හටගන්න අර ගති ලක්ෂණයටයි කියලා තියෙනවා. ඒ කියන්නේ විශේෂයෙන් යන්නේ ඒ වචනෙට මම කැමති සතර මහා භූතයන්ගෙන් හටගන්න ගති ලක්ෂණය. හිතේ හටගන්න ගති ලක්ෂණයක්. ඒක පේනවද? නෑ. ඒක අනිදස්සනයි. හරිද? ඒක අල්ලන්න බෑ. ඒක අනිදස්සනයි. දැන් ඒ නිසා ඒ හටගන්න රූපය ගැන අපි අවබෝධ කරගත්තේ නැත්නම් අපි මේ ඇහැට පේනවා මට පේන්නේ මටමයි පෙනුනේ කියලා වැරදියට අරන්න තියෙන්නේ. මේ ඇහැට පෙනුන ඇහැ මගේ මම මගේ කියලා අපි මේ කියන දෘෂ්ටියට එන්නේ ඔතනින්නේ. ඒක එහෙනම් හරියට දැනගන්න තමයි බුදුන් වහන්සේ කියන්නේ චක්කුංච පජානාති රූපේච පජානාති. එතකොට චක්කුංච කියලා තියෙන්නේ මෙන්න මේ හටගන්න හැට. ඇහැ කියලා කියන්නේ පෙනෙන ක්‍රියාවලියට. චක්කුන් කියලා කියන්නේ පෙනෙන ක්‍රියාවලියට. චක්කා යතනය කියලා කියන්නේ පෙනෙන ක්‍රියාවලියට තමයි ඇහැ කියන්නේ. ඊට පස්සේ කියනවා චක්කා යතනයට මොනවද ගෝචර වෙලා තියෙන්නේ?
රූපායතනේ. රූපය කියලා කියන්නේ තු රූපායතනේ කියලා කිව්වම මොකද? සකස් වෙන ක්‍රියාවලිය. සකස් වෙලා පෙනෙන ක්‍රියාවලියටයි රූපය කියලා ඒතර තියෙන්නේ. ආයතන කියන වචනේ එතන පාවිච්චි කරන්නේ ක්‍රියාවලිය අන්න හරි. ඒ නිසා තමයි මෙතන තියනවා කියලා ගන්න බැරි කියන තැන අවබෝධ කරගන්න ඕනේ. ඉස්සෙල්ලම මේ රූප ගැන යථාර්ථය අවබෝධ කරගන්නම්. ඒ නිසා චක්කායතන සෝතායතන එකින් එකට හැම කෙනෙක්ම මේක බලන එක තමයි විදර්ශනා කරනවායි කියන්නේ. දැන් බුදුහාමුදුරුවෝ එක කාරණයක් පැහැදිලි කරාම ඒකල කියනවා අනිත්‍යයට මේක දන්නවා. ඊට පස්සේ අනිත්‍යය කියනවා ඒක දැන් තේරෙනවා. දැන් අවබෝධයි ස්වාමීන් වහන්සේ. එහෙනම් ගිහිල්ලා දැන් විදර්ශනා කරන්න කියනවා. එහෙමයි කියලා දීලා තියෙනවා. විදර්ශනා කරනවා කියන කාරණේ මට චුට්ටක් ඔබත් එක්ක කතා කරගන්න ඕන. ගොඩක් අය මේ දකින්නවා එහෙම නැත්නම් මෙනෙහි කරනවා එමෙ හිතෙන්න පුළුවන්. තව චුට්ටක් ඒකේ දහම් විග්‍රහයක් කරගන්න. දැන් කරේ විදර්ශනාව. ඇහැ කියන එකේ යථාර්ථය දැකීම තමයි විදර්ශනාව. විදර්ශනා. ඒ කියන්නේ යම් කිසි දෙයක් පිළිබඳව යථාර්ථය දැකීම. ඇහැ කියන චක්කායතනේ රූපායතනේ කියන එකේ විදර්ශනාව කරලා දැකීම තමයි විශේෂයෙන් දකින්න එක තමයි විදර්ශනා කරලා. තියෙන එක දකින්න නම් ඉතින් මේක විදර්ශනාවක් වෙන්න බෑනේ. ඒක දැන් නිසි ස්ථානයක් ඕනද විදර්ශනා කිරීම? නෑ. ඒ හැමතිස්සෙම විදර්ශනා ප්‍රඥාව ලබාගෙන තියෙන්න ඕනේ. ඒකට තමයි ධර්මාවබෝධය කියලා කියන්නේ. ඒක තමයි භාවිතාය බහුලීකතාය කියලා කිව්වේ නිතර මේක කතා කරන්න. මේක ගැන සිහි කරන්න කියලා කියන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කළ තන් සුණාත සාදුකම් මනසිකරවත. බණ අහන්න කියලා මනසිකාර කරන්න. ඉතින් මනසිකාර කරන එක කරේ නැත්තම් මේ වැඩේ කෙරෙන්නේ නැහැ. වැඩි හරියක් අපිට කරන්න තියෙන්නේ මනසිකාරය. දැන් පැයක් බණ ඇහුවනම් පැය 24න් පැය 18ක් වෙන පැය නිදා ගන්න පැය 6ක් ඇතිරියම අපිට අනිත් හරිය කෙරෙන සතර ඉරියව්ව තුළම මේක මනසිකාර කරමින් ජීවත් වෙන්න ඕනේ. මනසිකාර කරනවා කියන්නේ මේ පැත්තකට වෙලා මේ විදර්ශනා කරනවා කියන්නේ මානසිකාර කරනවා කියන එකක් නෙවෙයි. මේකේ යථාර්ථය දැක මානසිකාර කරන්න ඕනේ. දැන් වාහනයක් කෙලවන එක්කෙනා සතර පැත්තක් බලන්න ඕනේ. හතර පැත්තක් එක පැත්තක් බලාගෙන ගියොත් මොකද වෙන්නේ? වාහනේ අනතුරටපත් වෙනවානේ. ඉස්සරහන් පයින්න පුළුවන්, පිටිපස්සෙන් ඇවිල්ලා වාහනයක් පැත්තෙන් එන්න පුළුවන්. මේ අර පැත්තෙන් ඒ නිසා කණ්ණාඩි දෙකක් තියෙනවා, පිටිපස්ස තියෙනවා, ඉස්සරහා තියෙනවා, හතර පැත්තෙන් බල කොච්චර වෙලා යනවද? මෙහෙම කරන මොහොතින් මේ මොහොතකදී යා ශනිකව මේකට ප්‍රතිචාරය දක්වනවානේ. ඉතින් එහෙම පුළුවන් නම් නැත්තම් මොකද වෙන්නේ? අනතුරක් වෙනවානේ. අපි කියනවානේ ඇක්සිඩන්ට් එකක් වෙනවා කියලා කියන්නේ මේ කොච්චර මොහොතක්ද යන්නේ ඇක්සිඩන්ට් එකක් වෙන්න. ඒ වගේම අපි මේ ජීවිතය තුළ හැම තිස්සෙම ඇක්සිඩන්ට් වෙනවා. ඇයි? අපිට සතර ඉරියව්ව තුළ සතිපට්ඨානෙ පිහිටුවා ගන්න බැරි නිසා හැම තිස්සෙම අනතුරටපත් වෙනවා. අනතුරටපත් වෙනවා කියන්නේ දුකටපත් වෙනවා. ඉතින් අර ප්‍රායෝගික ජීවිතේට මෙහෙම සම්බන්ධ කරගන්න පුළුවන් ලේසියෙන්ම. ඉතින් පාරේ යන්න පුළුවන් නම් පයින් යන එක්කෙනත් මේ විදිහටම යන්න එපා. නැත්නම් ඒත් ගිහිල්ලා හැප්පෙනවානේ. දැන් ඔය අපි කතා කරන අනතුරු ගැන කතා කරන්න ඔය කොහෙන් හරි වැරදිච්ච තැනක් ගැනනේ කතා කරන්නේ. ඉතින් වැරදිච්ච තැන අපි අනන්ත සංසාරේ වැරදුනානේ. ඉතින් වැරදීම හදාගන්න තමයි මේ දුක හටගන්නේ මෙන්න මේක දන්නේ නැති නිසා කියලා අවබෝධ කරගන්නේ. අන්න ඒ අවබෝධ කරගත්තට පස්සේ අපිට මේ සතර ඉරියව්ව තුළ මෙන්න මේ සත්‍ය පිහිටුවා ගන්න එකට කියනවා සතිපට්ඨානය කියලා. මෙන්න මේ විදිහට තමයි අපි දුක්ඛ ආර්ය සත්‍ය දැනගන්න ඕනේ. දුක්ඛ සමුදය නිරෝධේ නිරෝධ මාර්ගේ අපි ඒකට ප්‍රවේශය ගන්න පංච උපාදානස්කන්ධයෙන් කිව්වා. පංච උපාදානස්කන්ධය අපි රූපස්කන්ධය ගැන කතා කළා. ඒ රූපස්කන්ධයේ අපි විග්‍රහයක් කළා. අපි ඒ විග්‍රහය තවදුරටත් දැන් ඉදිරියට ගෙනියන්න ඕනේ. අමරසිංහ මහත්මයා නනි අපිට කෙටි විවේකයට යන්න අවසරයි. හෘදේ ටීවී ප්‍රධාන කාර්යාලය අබේසේකර ලීබඩු මාලිගේ උඩුමහල ලබුදුව ගාල්ල 077යි 321යි 39යි 66. ඒ වගේම හෘදේ ටීවී කොළඹ කාර්යාලය මාදිවිල පාර තලවතුකොට දුරකථනයේ 0111 70 60යි 631. අපි කෙටි විවේකයකට ගිහිල්ලා. නැවතත් අපි හෙළ සංස්කෘතිය වැඩසටහනෙන් එල් අමරසිංහ මහත්මයාත් එක්ක කතා කරගෙන ආවේ අපි මේ සංසාරේ කෙලවර කරන විදිය. ඉතින් ඔබටත් අපටත් අපි හැමෝටමත් මේ අත්‍යවශ්‍යයෙන් තේරුම් ගත යුතු කාරණයක් කියන එක තේරෙන්නේ මේ නැවත අසද්දි ඒ වගේම ප්‍රශ්න කරගෙන යද්දී අපිට තේරුණා මේ ඇත්තටම අවබෝධ කරගත යුතුම දෙයක් බව. ඉතින් අපි විවේකයකට පෙර කතා කරා මේ අපට ඇහැට දැනෙන රූප ඒ වගේම කනට දිවට ශරීරයට මේ සියල්ලම රූප විදියට අමරසිංහ මහත්මයා විග්‍රහ කරා.
අපි මේවයින් ඇලෙන ගැටෙන ස්වභාවයත් එක්ක දුක උපදින බව එතුමා පැහැදිලි කරගත්තා. ඉතින් අපිට දැන් තියෙන්නේ එහෙනම් දුක්ඛදායක නම් මේ ක්‍රියාවලිය රූපය දුකක් නම් මේ රූපයෙන් ගැලවෙන්නේ කොහොමද? අපි ඔබතුමාට ඔන්න ප්‍රේක්ෂකයන්ගේ ප්‍රශ්නයක් ආවා. ඇත්තටම මේ රූප වලින් රූපේ මායාවක් නම් මේන් ගැලවිලා මේ දුකෙන් ගැලවෙන්නේ කොහොමද කියන එක. දැන් මේ රූපය කියන එක සහ රූපස්කන්ධය කියන එක හොඳට විග්‍රහ කරලා දැනගත්ත කෙනෙකුට පමණයි ඒක විදර්ශනා කරලා දකින්න පුළුවන් වෙන්නේ. එතකොට කොහෙදද විදර්ශනා කරන්නේ? දැන් ගැලවෙන්න නම් අපි කොහෙදද ගැලවෙන්නේ? මේක ගැලවෙනවා කියලා වෙන තැනක් නෑ. ගැලවෙන්න නම් කොතනද සාමාන්‍යයෙන් ගලව ගන්න ඕනේ? අපේ ඇලෙන තැනින්මනේ. ඇලෙන තැන ගලව ගන්න ඕනේ. ඇලෙන තැන ගලව ගන්න නිසා බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා తත්‍ර විපස්සති යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියලා සියල්ල දැක්කට පස්සේ මේ සියලු දේවල් එතනම తත්‍ර විපස්සති. එතකොට එතනම විදර්ශනා කරලා දකින්න ඕනේ. පස්සේ විදර්ශනා කළ වැඩක් වෙන්නේ නැහැ. කොහෙද විදර්ශනා කරන්න ඕනේ? ඇහැට රූප පේන වෙලාවට, කනට ශබ්දය ඇහෙන වෙලාවට, අතීත රූපයක් මතක් වෙන වෙලාවට, අනාගතයේ රූප පිළිබඳව සැලසුම් කරන වෙලාවට, දුර රූප ගැන හිතන වෙලාවට, සියුම් රූප ගැන හිතන වෙලාවට, කෙනෙක් ගැන හීන රූපයක් කියලා ඒක ප්‍රතික්ෂේප කරන වෙලාවට අපි හැමතිස්සෙම මේ ඇසකන නාසය දිවකයෙන් ওই ටිකනේ කරන්නේ. ඒ කියන්නේ අපි ඊටාම ප්‍රවේශමෙන් කල්පනාකාරීව සිටිය යුතුයි අපට මේ අරමුණු එන සම්බන්ධව. එන්න ඒ කාරණේ තමයි විදර්ශනා කරනවා කියලා කියන්නේ. එතන දකලා තියෙන්න ඕනේ. එහෙම නැතුව විදර්ශනා කියන පස්සේ දකින්න එකක් නෙවෙයි. පැත්තකට වෙලා කරන එකක් නෙවෙයි. දැන් මේක හොඳටම අවබෝධ කරගන්නනේ මෙච්චර අමාරුනේ. දැන් රූපස්කන්ධය ගැන තව කොච්චර කියන්න තියෙනවද? දැන් අපි මේ මෙතෙන්දි කියන්නේ ඊටාම මේ අල්ප තැනක්. එතකොට එතනින් අවබෝධ කරගන්න බෑ. තව තවත් මේ ගැනම අහන්න ඕනේ. මේ ගැන අහන්න ඕනේ තියෙන රූපයක් ගැන නම් අහන්න මෙච්චර කියන්න ඕනේ නෑනේ. තියෙන රූපයක් ගැන අහන්න නම් ඕනෙම කෙනෙක් ළඟට ගිහිල්ලා මේ රූපය ගැන කතා කරන්න කිව්වම විශේෂයෙන් මේ වගේ පොත්පත් ලියන අය මේ රූපය ගැන කොච්චර දැන් නවකතාවක් ලියනවා කියලා කියන්නේ මේ රූප ලෝකයක් ගැන විස්තර කරලා තියෙන්නේ නේද? හිතින්ම වාගත්ත රූප ලෝකයක් ගැන විස්තර. ඒකේ රූප තියෙනවා කියලා තමයි ලියලා තියෙන්නේ. ඒ කියන්නේ මනක්කල්පිත ෆික්ෂන් and non fiction ප්‍රබන්ධයක් අපි ප්‍රබන්ධ කරලා කියන්නේ ප්‍රබන්ධ කරලා තියෙන්නේ. අතීතයත් එක්ක ප්‍රබන්ධ කරනවා අනාගතයට ඒ විදිහට කතාවක් ගොතනවා. ඒතර සින්දුවක් ලියන එක්කිනා කරන්නේත් ඇත්තට මේ වගේම ප්‍රබන්ධයක්නේ. ඒ ප්‍රබන්ධයේදී කරන්නේ හිතින් මවාගෙන දෙයක් මවාපානවා ඒක සංස්කරණය කරලා ඉදිරිපත් කරනවා. මම ඔබෙන් මේ අතුරු ප්‍රශ්නයක් අහන්නේ. ඇත්තටම රූපහ අපි දැන් ගීතයක් අහන එක නවකතාවක් කියවන එක මේ කෙනෙක් ප්‍රබන්ධ කරලා දීපු කිසියම් සිහින ලෝකයක අපි යන්නේ. මේ රූප අතර අපි අතරමං වෙද්දී අපට ඒක නිවනට බාධාවක්. ඇත්ත වශයෙන් බාධාවක්. හේතුව මොකද්ද? දැන් අපි දන්නවා මේ ඉස්සර අපිට මේ රූපවාහිනී කියන යන්ත්‍රය තිබුණේ නෑනේ. දැන් මේ රූපවාහිනී යන්ත්‍රය මෙතන අපි වඩාත් වැදගත් දෙයකට ප්‍රයෝජන ගන්නවා තමයි. වැඩියෙන් ප්‍රයෝජනය ගන්න මේකේ හොඳ පැත්තටද අනිත් පැත්තටද? ඒ කියන්නේ පිනවන්න ගන්න. පිනවන පැත්තට. ඉතින් පිනවන පැත්තේ මොනවද වැඩියෙන් පෙන්වන්නේ? රූප පෙන්වන්නේ. හරිද? ඒ රූපවල අරගෙන කරන දේවල් තමයි මොන තරම් දේවල් පෙන්වනවද? ඒ අපේ gedara බලන රූපවාහිනිය තුලනේ සමාජ මාධ්‍ය ඔස්සේ මොන තරම් මේ රූපය රූපය කියන මාධ්‍ය රූපය කියන එක කොයි තරම් විදියට යොදවලා තියෙනවද මේ ලෝක සත්‍යව අනිත් පැත්තට නැත්තම් දුකටපත් කරන්න මේ ඔක්කොම කරලා තියෙන්නේ. දැන් මේ නිසා තමයි ලොකු උත්සාහයක් දරන්න වෙලා තියෙනවා. දැන් ඉස්සෙල්ලා රූපවාහිනී යන්ත්‍ර තිබුණේ නෑනේ. දැන් ගෙදරටම මේක හදලා ගෙනල්ලා දුන්නාට පස්සේ ඉස්සර නාට්‍යයක් බලන්න යනවා කියලා ගමේ මඩුවක් ගහලා අහලා තියෙනවා කවුරුත් එතන තමයි අර මොකක්ද ඒකට කියනවා අර ටවර් පෝල්
තීටර් පෙන්නනවා. තියටර් පෙන්නනවා කියලා මොන තරම් දෙයක්ද ඒ කාලේ නේද? ඒ වගේ. ඊට පස්සේ ආව චිත්‍රපටිය. චිත්‍රපටියට ආවට පස්සේ ගිහිල්ලා කොමාර හිඟගෙන ඒක බැලුවා. දැන් ওই ටික බලන නිසා මොකද කරේ? රූපවාහිනියක් ගෙදරටම හදලා ගෙනල්ලා දුන්නා. දැන් බල ඉන්නවා. ඇයි? මේ තමයි ලෝක සත්වයාගේ තියෙන පංචකාම ආස්වාද වලින් වැඩියෙන්ම පිනවන්න කැමති එක ඇහැනේ. ඒක මුලා කරන තැනින් තමයි මේ මාධ්‍ය හටගෙන තියෙන්නේ. ඉතින් මම දන්නේ මම මේකේ හොඳද නරකද කියන්නේ. ඒ නිසා දැන් තේරෙනවා. දැන් තේරෙනවා ඇති මොකද්ද මේකේ ආදීනවේ කියන්නේ. මේ දුක. ඒ කියන්නේ අපි මේ ගීතයක් අහන එක්කෙනාට අහන්න එපා කියනව නෙමෙයි. හැබැයි අපි ඒ ගීතේ දහම් විග්‍රහය ඇතුලේ අපි ඇලෙන එකයි ගැටෙන එකයි. ඔව් දැන් අපේ විශේෂයෙන්ම අපේ රටේ හොඳ දහම් විග්‍රහයන් කරන සින්දු කියවුණානේ. එතකොට ওই රූපවාහිනිය තිබුණේ නැහනේ. දැන් දහම් විග්‍රහ කරන බෞද්ධ ගීතයක් ඇතුළෙත් අපි ඇලෙනවනේ. ඇලෙන්න පුළුවන්. නමුත් එතනින් යම්සි දෙයක එයාගේ හිතට වැදිලානේ තියෙන්නේ. දැන් මම ඒවා විග්‍රහ කරන්න යන්නේ නැහැ. නමුත් යම්සි ධර්මතාවයක් කියනකොට එයාට මොකක් හරි හිතට වැදිලා තියෙනවානේ. දැන් ඒ කියන්නේ මම ඔබතුමා දන්නවා මං හිතන්නේ ඊට වඩා. ඉතින් අපි ඒ වචන වශයෙන් ගරන් කතා කරන්න යන්න ඕනේ නැහැ. ඉතින් ඒකද අද තියෙන්නේ. අද ඒ වගේ ධර්මයේ කතා කරනවාද ඒ තුල? ඒ පොතින් කොච්චර පුළුවන්ද මේ නවකතාව තුලින් චිත්‍රපටිය තුලින් ධර්මයේ දෙන්න? ඒකවත් කරන්නේ නැහනේ. ධර්මයේ දෙනවා කියලා කියන්නේ මේ පටිච්චසමුප්පාද ධර්මයේ දෙන්න නෙවෙයි. හොඳ නරක ටික කියලා දෙන්න. දැන් හොඳ නරක කියලා දෙනවද මේ මාධ්‍ය තුල? ඒක නෙවෙයිනේ කරන්නේ. ඉතින් ඒ නිසා ඒකට කරනවා නෙවෙයි කරන්නේ. ඒක වඩාත් උද්දීපනය වෙන විදියට තමයි මාධ්‍ය හැදිලා තියෙන්නේ කියන එක අපිට කියන්න වෙනවා. ඉතින් දැන් ප්‍රඥාව පහළ වෙලා තියෙනවා නම් සමහර තැන්වල මේ ධර්මය මේ විදියට නම් මම හිතන විශේෂයෙන්ම මේ සඳහා ප්‍රමුඛතාවයක් දෙන්න මාධ්‍ය මීට වඩා කල්පනා කරන්න ඕනේ. නැත්තම් මේ සමාජය තව තවත් අගතියට යනවා, දුකටපත් වෙනවා. කියන්නේ මේ සසරේ දුකටපත් වෙනවා නෙවෙයි, අනන්ත සංසාරේ දුකකටපත් වෙනවා. ඒ නිසා මේ රූපය කියන එක ප්‍රබල මාධ්‍යයක්. මේක දැනගත්තේ නැත්නම් අපි මෙතනින් මේ මුලාවෙන් බේරෙන්න බෑ. ඒතකොට අපි දැන් බුදුන් වහන්සේ මේක නිසා තමයි මේ රූපේ තියනවද නැද්ද කියලා බලන්න තමයි මෙච්චර රූපය ගැන කතා කරලා තියෙන්නේ. අපි රූපය අසුරු කරන්න තියනවා කියලා. ඒ නිසා අපි මේකෙන් ආස්වාද ලැබෙනවා කියලා තමයි අසුරු කරන්නේ. ඒ නිසා විදර්ශනා කරන්න ඕනේ මේ රූපේ යථා ස්වභාවය. තව තවත් විග්‍රහ කරන්න තියෙනවා. ඒ නිසා මේ රූපේ යථා ස්වභාවය දැක්කොත්, ඒ කියන්නේ ඒකට උපමාවක් දීලා තියෙනවා බුදුහාමුදුරුවෝ රූපස්කන්ධය පෙනපිඬුවක් හැටියට දකින්න කියලා. එතකොට ඒ පෙනපිඬුවේ හැටි මොකද්ද? පෙනපිඬු හටගන්නේ කොහෙද? මඩ කියන්නේ සාමාන්‍ය වතුරක. වතුරෙත් විශේෂයෙන්ම මේ කුඹුරු වපුරන කාලෙට අර උඩලියේදී වල ඉඳලා මඩ බේරෙන තැනක තමයි අර පෙනපිඬුවක් ලොකුවට හැදෙන්නේ. දැන් මේ පෙනපිඬුව තියනවා කියලා ගන්න පුළුවන්ද? කොච්චර වතුර ආවත් පෙනපිඬුව එකම විදියට තියනවා වගේ පේනවා. ඒතකොට බුබුලු හට ගන්න ඕනේ. හට ගන්න ඒවට මොනවද වෙන්නේ? ඒවා එතනම නිරෝධ වෙනවා. අපිට තියනවා වගේ පේනවා. ඕන්නම් ගිහිල්ලා අල්ලලා බලන්න මේක ගේන්න පුළුවන්ද කියලා ගේන්න බෑ. ඒ වගේම උදාහරණයක් පෙන්නනවා මේ රූපය පිළිබඳව. සියලුම දේවල් වලට ගන්න පුළුවන් උදාහරණයක් මේ පහන් දැල්ල උපමා කරගෙන බුදුන් වහන්සේ දේශනා කරනවා. මේ පහන බුදුන් වහන්සේ උපමා කරගෙන තියෙන්නේ මේ විදියට මේ පහන් 100 ගණන් පත්තු කරන්න, දහස් ගණන් පත්තු කරලා පින් සිද්ධ වෙන කාර්යයක් කරන්න නෙවෙයි. එහෙම නැත්නම් බුදුන් වහන්සේට ආලෝක පූජාවක් කරන්න නෙවෙයි. අපිට ආලෝකය ලබා ගන්න. මොකද්ද ලබා ගන්නෙ? ප්‍රඥාලෝකය. කොහොමද ප්‍රඥාලෝකය ලබා ගන්නෙ? මෙතන කියලා තියෙන හේතුඵල ධම. පහනෙන් අදහස් කරන්නේ දැන් බුදුන් වහන්සේ කියනවා තෙලයි තිරයයි නිසා පහන දැවෙනවානේ. පහන් දැල්ලක් හට ගන්නවානේ. ඒ දැල්ල ඒ මාත්‍රයෙන් මාත්‍රයට හටගන්නේ. තෙල් මාත්‍රයකට තිරේ මාත්‍රයක් දැවෙනවා. ඒතකොට ඒ අවස්ථාවේදී දැල්ලක් බුට නගිනවා. ඒ දැල්ල නැගෙන එක එතනම නිරෝධ වෙනවා. තව තවත් හට ගන්නවා. මේ නිසා අපිට මේක ප්‍රඥාවෙන් දකින්න බැරි නම් අපි හිතනවා මේක තියෙනවා කියලා. මේ මුලාවෙන් මිදෙන්න මේක ප්‍රඥාවෙන් මේ විදියට විදර්ශනා කරලා දකින්නයි බුදුහාමුදුරුවෝ මේ උදාහරණය දේශනා කරලා තියෙන්නේ. දැන් අපි තව ඊට වඩා පැහැදිලි වෙන උදාහරණයක් ගමු බලන්න. දැන් පෙරහැරක් යනවා කියලා කියන්නේ පෙරහැරක් කියලා කියන්නේත් මේ හරවත් කාර්යයක් කරන්න පෙර වැඩ එකකට තමයි පෙරහැර කියන්නේ. බණක් කියනවා කියලා පන්සලේ බණක් කියනවා, පිරිතක් කියනවා
කියලා හරවත් දෙයක් කරනවා ඊට පෙර තමයි හරවත් දෙයක් පෙන්වන්න සම්දර්ශනයක් කරලා පෙන්නනවා. ඒකේ යවනවනේ ගිනි බෝලකාරයෙක් ඉස්සෙල්ලා කසකාරයෙක් යවනවා ඊළඟට යනවා ගිනි බෝලකා. ගිනි බෝලකාරය ගිනි මොකද කරකවන්නේ? දැන් අපිට පේනවා මේ ගිනි බෝල කරගොන්න දුර ඉඳලා බලනකොට පේනවා ගිනි වලල්ලක් පේනවා. අපිට ගිනි බෝලයක් පේන්නේ නැහනේ. අන්න ඒ වගේ. දැන් නොදන්නේ කෙනෙක් නම් එකපාරටම දැක්කොත් හිතන්නේ පුංචි ළමයෙක්ගේම මේ වලල්ලක් තමයි ගින්දර වලල්ලක් තමයි මෙයා කරකවන්නේ කියලා. ඉතින් එයා පොඩ්ඩකට ගිනි බෝලෙන් කැරකිල්ල නැවැත්තුවොත් එහෙම අපිට පේනවා එයා ගිනි බෝලේ පල්ලෙහාට දාගත්තා කියලා. මෙන්න මේ වගේ මුලාවකට අපි වැටිලා තියෙනවා. ඒ නිසා රූප තියෙනවා කියලා ගන්නවා. ඇහැට පේන රූප තියෙනවා, කනට ශබ්ද ඇහෙනවා තියෙනවා කියලා ගන්න තැන ඒ මුලාව කඩා ගන්න ප්‍රඥාවෙන් දකින්නයි ඕනේ. එහෙම නැතුව ඒක දැක්කයි කියලා රූප අපිට කැඩි කැඩි පේන්නේ නැහැ. එහෙම එකක් වෙනවට නෙවෙයි. නමුත් මේක ප්‍රඥාවෙන් දැකලා තියෙනවා. දැන් බුදුහාමුදුරුවෝ ළඟට එනකොට විසාකාවට බුදුහාමුදුරුවෝ කතා කරනවානේ විසාකාව කියලා. දැන් බුදුහාමුදුරන්ට විසාකාවගේ රූපය කැඩිච්ච රූපයක්ද පේන්නේ? නැහැ. මේ යථාර්ථය අවබෝධ කරගත්තට පස්සේ මොකද්ද වෙන්න ඕනේ? ඒ පිළිබඳ තියෙන උපාදානය, තණ්හාව උපාදානය නිරෝධ වෙන්න ඕනේ. දැන් තණ්හාව උපාදාන නිරෝධ වෙනවා කියන්නේ අපි තියෙන්නේ පැය දෙයක් තණ්හා වෙන්න. රූපයක් තියෙනවා කියලා තමයි තණ්හා වෙන්නේ. ඒක තමයි උපාදාන කරගන්නේ. ඒකද උපාදානේ නැති කරගන්න තියෙන මාර්ගයත් රූපයක් නැතයි කියලා හැඟීම. නැත කියන නෙවෙයි ඇත නැත කියන අන්ත දෙකෙන් මිදිලා රූපය පිළිබඳ යථාර්ථය දකින්න. එතකොට අපිට තණ්හා වෙන්න තැනක් හම්බ වෙන්නේ නැහැ. උපාදාන කරගන්න දෙයක් නැහැ. එතනම රූප නිරෝධය නිසා වේදනා සංඥා සංකාර විඥානය කියන හතරම නිරෝධ වෙනවා. එතනින් ඒක තමයි මේ පංච උපාදානස්කන්ධය දුක්ඛ ස්කන්ධය කියලා බුදුන් වහන්සේ පනවලා තින්නේ. මේකම දකින්න ඕනේ. මේක දැකලා මෙහෙම මේ එකපාරින් කත කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එයා නැවත මේක විදර්ශනා කරලා දකින්න එක තමයි දැකීම තුළින් තමයි මෙයා ලෝකයේ පිළිබඳ යථාර්ථය දකින්නවා කියලා. මට අවසානයේ විග්‍රහයේදී අවසාන විනාඩි කිහිපය යන්නේ අමරසිංහ මහත්මයානේ ලෝකයේ යයි ඔබ කියන්නේ කුමන ලෝකයේද? මට ඒකට කෙටි පිළිතුරක් අවශ්‍යයි. මෙන්න මේ තම වැදගත් කාරණයක් මතු කරේ. දැන් අපි හිතාගෙන ඉන්න මේ ලෝකෙ කියලා කියන්නේ මේ තියෙන ලෝකයක්. මේ ලෝකෙ මේ අපි දැන් ගත්තොත් අපි දන්නවනේ දැන් අද කාලේ දන්නවා මේ ලෝකය කියන්නේ මේ මහ පොළොව කියන එක තුල මේ රටවල් ගණනාවක් පිහිටලා තියෙනවා. අපි නොදැනගත්තත් දැනගත්තත් ඒවැ ගිය අය දන්නවා. ඇමරිකාවට ගිය අය දන්නවා ඇමරිකාව කොයිද තියෙන්නේ එංගලන්තේ මේ විදියට ඇමරිකාව රුසියාව විතර දන්නවා. ඉතින් හිතාගෙන ඉන්නම් මෙන්න මෙහෙම ලෝකයක් තියෙනවා. ඒ වගේම ලංකාව කියලා එකක් තියෙනවා. මේකේ කඳු ගස්වැල්, කඳු වැටි, ගංගාලදොල තියෙනවා. මෙහෙම ලෝකයක් ගැන කියලා තමයි ලෝකේ හිතාගෙන. එතකොට හිතාගෙන ඉන්නේ. ඒ කියන්නේ ලෝකේ තියෙනවා කියන දැනින් තමයි හිතාගෙන ඉන්නේ. දැන් අපි තියෙනවා කියන ලෝකෙ දිහා පොඩ්ඩක් චුට්ටක් බලමු හැරිලා. ඇහැට කොච්චර පේනවද? පේන මානෙ තියෙනවනේ. පේන මානෙ. මානෙ කියන්නේ පේන ටික මැනලා ගන්න තියෙන පේන මානෙ තියෙන ටික විතරනේ අපිට දැන් පේන්නේ. කොච්චර පේනවද ඇහැට? අපි අර එදා බින්දු අර පෙන්නවා වගේම අපිට අපක මාත්‍රේ තමයි පේන්නේ. හරිද? එතන පේන මානෙ තමයි අපි හැමතිස්සෙම ඉන්නේ. නමුත් පේන මානෙට එහා තියෙන මානයක් ගැන හිතාගෙන ඉන්නවා. ඊට පස්සේ කියනවා පේන මානෙ, ඇහෙන මානෙ. පේන මානෙ ඉන්න කියලා කියනවනේ ළමයින්ට කියනවා සමහරට. පේන මානෙ ඉන්න නැත්නම් මේ කවුරු හරි හොරු අල්ලගෙන යයි, කවුරු හරි අල්ලන් යයි කියලා පුංචි ළමයින්ට කියනවා. ඇහෙන මානෙ ඉන්න කියනවා. එතන පේන මානෙ ටිකක් වැඩි නේද? ඇහෙන මානෙ ඊටත් වඩා ටිකක් දුරයි. ඊට වඩා අඩුයි. පේන මානෙ දැන් මෙහෙම බැලුවොත් අපි හිතනවා අපිට කිලෝමීටර කොච්චරක්ද පේනවයි කියලා. අනන්ත ආහසේ අපිට ඔක්කොම පේන්නේ නැහැ නේද? අපිට සීමාවක් ඇදලා. ඇහෙන සීමාව ඇහෙන මානෙ ඊටත් වඩා අඩුයි. දැනෙන මානෙ ඊටත් වඩා සමාන. නාසයට දැනෙන්නේ ඉතින් මේ මෙතන සුවඳක් දක්වවත්. ඊට පස්සේ දිවට දැනෙන මානෙ ඒත් කෑවොත් නෝන. කෑවොත් කියන්නේ මේක තියන්න ඕනේනේ. කයට දැනෙන මානෙ දැනෙන මානය ස්පර්ශ වුණොත් විතරනේ දැනෙන්නේ. දැන් ওই ටික ඔක්කොම එකතු කරලා මොකද කරන්නේ? මනසින් මොකද කරන්නේ? මනමන ඉන්නවා. ඕක තමයි කර කර ඉන්නේ. මේක දන්නේ නැති නිසා. මෙන්න මේ නිසා මේකේ අතාවබෝධය ලබා ගන්න ඕනේ. ඒ නිසා අපි හිතාගෙන යන ලෝකයක් තියෙනවා, මේකේ රටවල් තියෙනවා. මේ නිසා මෙහෙමයි මෙච්චර සංවර්ධනය වෙලා තියෙනවා කියලා.
දැන් මේක දන්නවද ඉස්සර දැන්ට අවුරුදු 200කට ඉස්සෙල්ලා මේ ලෝක ගෝලය ගැන ලෝකය කියලා හිතාගෙන ඉඳී ඉස්සෙල්ලා හිතාගෙන ඉඳලා තියෙන කොයි වගේ එකක් කියලාද? මේක දැන් මේ ෆ්ලැට් එක කියන්නේ සමතලා එකක්. ඊට පස්සේ තමයි ගෝලාකාර කියලා දැනගත්තේ මහා පොළව. කොච්චර කාලයකට පස්සේද? එතකොට නමුත් බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා මේ චක්‍රාවාට සියල්ලම යථාර්ථය දැකලා දේශනා කරලා තිබුණා. මේක හම්බෙච්ච නැති අය තමයි තවදුරටත් මේ වගේ මුලාවකටපත් වෙලා තියෙන්නේ. ඒ නිසා ලෝකය කියන එක ඔයකින් දැකලා අපිට මේ දුකින් මිදෙන්න බෑ. අපි ලෝකය කියලා අපි ගන්නෙ කොච්චරද? ඇහෙන මානේ, පේන මානේ තියෙන මේ මොහොතේ ලැබෙන ටික නේද? මේ ටික පිළිබඳව යථාර්ථය අවබෝධ කරගත්තා නම් අපිට තේරෙනවා මේ පිළිබඳව අපිට මේ පේන මානේ, ඇහෙන මානේ, දැනෙන ටික කොහොමද අපි මේකට තණ්හා වෙන්නේ? අපි හිතාගෙන ඉන්නවා මේකේ ආස්වාදයක් ලැබෙනවා කියලා මේවට තණ්හා වෙනවා. මේවා උපාදාන කරගන්නවා. උපාදාන ප්‍රත්‍යයෙන් ජාති හැදෙනවා, භව හැදෙනවා. භව ප්‍රත්‍යයෙන් ජාති හැදෙනවා, ජාති ප්‍රත්‍යයෙන් දුක හට ගන්නවා කියන මේ පටිච්ච සමුප්පාද સિદ્ધාන්තය දැක්කේ නැති කෙනෙකුට මේ පංච උපාදානස්කන්ධයෙන් මිදෙන්න බෑ. එහෙනම් රූපේ යථාර්ථය දැක්කනම් එයා දකිනවා මේ ලෝකය කියන්නේ අපිට මේ තියනවා කියලා ගන්න පුළුවන් ලෝකය නෙවෙයි. ඇහැට හම්බෙන ඒ මාත්‍රය තුල දකින මාත්‍රය තුල අපිට ඇහැට රූපස්කන්ධයක් ගොඩ නැගෙනකොට රූපස්කන්ධයක් ඇහැට ගෝචර වෙනකොට ස්පර්ශ වෙනකොට ඒක වේදනා සංඥා සංකාර විඥාන මාත්‍ර පහකින් හඳුර ගන්නවා. ඒක දැනෙනවා. ඒකට කියනවා වේදනාව කියලා. ඒක සංඥාවෙන් අඳුන ගන්නවා. මේක මේ මාත්‍රය තුල අඳුන ගන්නවා. පේන මොහොතේ අඳුන ගන්නවා. සංස්කාර කියන්නේ සංස්කරණය වෙනවා. කොහෙන්ද සංස්කරණය වෙන්නේ? සංකාර කියන්නේ මේ තියෙන ඒවා සංකාර නෙවෙයි. ඒ වෙලාවේ සංස්කරණය වෙලා පේන්නේ. ඉතින් සංස්කරණය වෙලා පේනවා නම් තියෙන එකක් පේනවා නෙවෙයිනේ. මේක අවබෝධ කරගන්න ඕනේ. මේක ඒ වෙලාවේ සංස්කරණය වෙලායි පේන්නේ. දැන් සින්දුවක් අහනකොට සින්දුවේ මුළු සින්දුවමට යනවනේ විනාඩි 4ක් 5ක් 3ක් විතර යනවා. නමුත් සින්දුව අහන එක්කෙනා දැන් අපි හිතාගෙන ඉන්නවා සින්දුව කියන අය කියනවා ඒක සංස්කරණය කරලා ඉදිරිපත් කරනවා කියලා නේද අපි හිතාගෙන ඉන්නේ. ඉතින් නම් වැලක් කියනවා මෙයා සංගීතය සපයන්නේ අහවලා මේ විදිහට කියලා කියනවා. ඒ ඔක්කොම සංස්කරණය වෙච්ච තැනක තමයි සින්දුවක් හටගන්නේ කියලා. නමුත් ඇත්තටම සංස්කරණය වෙන්නේ කොතනද? අපි අහන මොහොත තුල ඒ සින්දුව අහගෙන ඉන්න තුල ඒකේ කියන රූපය අපිට මැවිලා පේනවා. ඒකේ සංඥාවන් අඳුර ගන්නවා. සංස්කරණය වෙනවා මේ මොකද්ද කියන්නේ කියලා ඒක විඥාණයෙන් දැනගන්නවා. ඉතින් මෙයා අප්පුටි ගගා නටනට මේක වින්දනය කරනවා. මෙතන තමයි මේ ලෝකය කියලා හිතාගෙන ඉන්නේ. ඒ නිසා මේකේ පුද්ගලයාගෙන් පුද්ගලයාට ඒ ලෝකෙ වෙනස් වෙනවා. පුද්ගලයාගේ තියෙන අර මේ ප්‍රඥාවේ මට්ටමට ප්‍රඥාවෙන් දැනගත්ත එක්කෙනා ඔහේ පැත්තකට වෙලා එයා ඉතින් ඔහේ බලාගෙන ඉන්නවා. ඉතින් රූපේ ලස්සනයි කියලා ඉතින් මොනවද කරන්නද? ඉතින් එයා ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැති වෙන්න නම් මේක දැකලා විදර්ශනා කරලා කොච්චර දුරකට යන්න වෙනවද අපි? මේක නොකර ඉඳගෙන මේක පාඩම් කරලා අපි මේ දවසේ කාලයෙන් පොඩි මොහොතක් මේක කරලා හරියන්නේ නෑනේ. ඔබ කියන්නේ දිත්තේ දිත්ත මත්තං සුතේ සුත මත්තං කියන දහම් කාරණේද? ඒ කාරණේ තමයි මේ දාරුචීරිය කියන ස්වාමී මහාන නැයි භික්ෂුවක් වශයෙන් හිටියේ. එයා අවබෝධ කරගත්තේ ඔය වගේ කෙටි ධර්මයක්. ඒ කිව්වෙත් මේ කියන කාරණේ තමයි. ඒතර ඒක එයා ඒ දාරුචීරිය කියන්නේ පෙර ඉඳලා මේ ප්‍රාර්ථනා කරගෙන ආපු ඊටාම ප්‍රඥාවන්ත කෙනෙක් කියන වෙලාවෙම එයාට අවබෝධ වුණා. ඉතින් එයාට අවබෝධ වුණා එයාගේ ප්‍රඥාවේ මහිමයට එයා සසර පුරුදු කරලා ආවා ඒ ප්‍රඥාව. දැන් අපි ඒක ඒ මට්ටමින් අපි දිත්තේ දිත්ත මත්තම් භවිස්සති කියලා අපිට අවබෝධ වෙන්නේ නැත්නම් අපි හොයලා බලන්න ඕනේ. අපිට මොකද එහෙම අපිට කියනකොටම තේරෙන්නේ නැත්තේ. එහෙනම් අපි මොකද කරන්නේ? මේ සියලු දහම් කාරණාත් ඇත්තරම අපි අහලා තියෙනවානේ. අහලා තිබ්බට මේක දැකලා නැහැ. ඒ කියන්නේ ඥානතෝ පස්සතෝ වෙලා නැහැ. ඥානතෝ පස්සතෝ භගවතෝ අරහතෝ කියලානේ අපි බුදු නමෝ තස්ස භගවතු අරහතෝ ගාථාව කියන්නේ. අපි දැන් අහගෙන හිටියේ නම් ඥානාති පජානාති සම්පජානාති කියලා. හැබැයි ඔබ ඒ ඥානාති කියන එක
වෙනත් කෝණයකට ගෙනියනවා. ජානාති කියන්නේ දැනගන්නවා. ඒක ඉස්සෙල්ලා අපි දැනගන්න. දැනගන්න කියන්නේ යථාර්ථය දැනගන්නවා. තියෙන එකක් දැනගන්න නම් අපි කිව්වනේ ඉස්සෙල්ලා කලාකාරයෙක්ගෙන් ඇහුවා නම් චිත්‍ර ශිල්පියෙක්ගෙන් ඇහුවා නම් රූපේ යථාර්ථය ඇහුවා නම් දැන් දැකලා අපි දන්නවා චිත්‍ර ශිල්පියෝ කොහොමද රූපය දකින්නේ. සාමාන්‍ය හැකින් නෙවෙයිනේ. නෙමෙයි. එයා දකින්නේ විශේෂ හැකින්. ඒතර මේ රූප පිළිබඳව එයා එක විදිහකට දකිනවා. සින්දු ලියන එක්කෙනා එක විදිහකට දකිනවා. දැන් හැම එක්කෙනාම කරන්නේ මේ රූප එක්ක සෙල්ලමක් තමයි. ඉතින් ඒක එක එක්කෙනා එක එක විදිහට ප්‍රයෝගී කරගෙන තියෙනවා. ඉතින් මේ හැමතැනම තියෙන්නේ අවිද්‍යාව පත්‍ය සංස්කරණය වීමක් තමයි. යථාර්ථය අවබෝධ කරගන්න මේ විදිහට මේක පුළුවන් තරම් විදර්ශනා කර කර අවබෝධ කරගන්න ඕනේ. මෙන්න මේ විදර්ශනා ඥානය පහළ වුණොත් පමණයි රූපය පිළිබඳව අපිට වේදනා සංඥා සංකාර ගොඩ නැගෙන්නේ නැතුව එතනම නිරෝධ වෙන්නේ. රූපේ යථාර්ථය දැක්කම වේදනා සංඥා සංකාර නිරෝධ වෙනවා. අපිට ඒ පිළිබඳ වින්දනයක් හටගන්න හේතුවක් නැහැනේ. සංඥාව තියෙනවා. සංඥාව තිබුණාට ඒක දැනගන්නවා. ඒක රූපයක් මියහවලා කියලා දැනගන්නවා. ඒක සංස්කරණය වෙලා රූපයක් කියලා දැනගන්නවා. අபிසංකරණය වෙන්නේ නැහැ. අபிසංස්කරණය වෙන්නේ නැහැ කියන්නේ ඒක රූපේ අලියලි බලන්න ඕන වෙන්නේ නැහැ කියලා යට තේරෙනවා. ඉතින් එතනින් තමයි මේ ඔය නිරෝධ වෙලා යන්නේ නැත්නම් දුක්ඛ නිරෝධය අවබෝධ කරගන්නේ. එතනින් තමයි දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍යෙට යන්නේ. ඉතින් මෙන්න මේ විදිහට මේ රූපේ යථාර්ථය දැනගත්තොත් වේදනා සංඥා සංකාර විඥාන හතර ගොඩ නැගෙන්නේ සංස්කරණය වෙවි යන මේ ටික පංච උපාදානස්කන්ධය තුලින් අවබෝධ කරගත්තේ නැත්නම් එයාට දුක කියන එකේ යථාර්ථය නැත්නම් අර මුලින්ම අහපු ප්‍රශ්නෙට උත්තරේ හම්බෙන්නේ නැහැ. දුක්ඛ ආර්ය සත්‍ය දකින්නේ නැහැ. ඒ නිසා මේ විදිහට දැක්කොත් තව බුදුහාමුදුර ලස්සන උපමාවක් දේශනා කරලා තියෙනවා. නල කලාප කියන සූත්‍රයේ හරියට බට මිටි දෙකක් එකතු කරලා තියන්න පුළුවන් නේ. බට කෝටු මිටි දෙකක් එකතු කරලා මෙහෙම තියන්න පුළුවන්. පොළොවට හිටවන්න පුළුවන් නේ. පුළුවන් නේද? බිත්තියකට හේතු කරන්න ඕනේ නැහැ. නමුත් දැන් මොකද එකක් පෙරළුවොත් මොකද වෙන්නේ? අනිත් එක පෙරලෙනවා. දැන් අපි පෙරලා ගන්න ඕනේ මොන බට මිටියද? රූපේ යථාර්ථය දැක්කම රූපේ කියන බට මිටිය පෙරලා ගන්න පුළුවන් නම් වේදනා සංඥා සංකාර විඥාන කියන මේ නාම ධර්ම ටික නිරෝධ වෙනවා. එතනින් තමයි යා නිවන් මඟ අවබෝධ කරගන්නේ. චතුරාර්ය සත්‍ය දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධ කරගන්න. එය අපිට සාතුකාරයක් දීලම පිළිගන්න වෙනවා. එතුමා ඊටාම හොඳින් මම හිතන්නේ ඒ විග්‍රහය ඇතුලේ අපිට තවත් උදාහරණවත් පැහැදිලි කිරීමක් අවශ්‍ය නැහැ. මම ඒකයි කිව්වේ කිසිම කැටයමක් නැහැ. එහි ශ්‍රී සද්ධර්මයේ තියෙන්නේ අපිට පබළු අල්ලලා නැහැ. එය අවබෝධ කරගන්න දහම් ඇස පාදා ගන්නට ඊටාම මහෝපකාරී දහම් පදයක් විග්‍රහයක් අපිට දැනුනේ. අපි මේ වගේ විශිෂ්ට වැඩසටහන් කරන්න එතුමට ශක්තිය ධෛර්ය ප්‍රාර්ථනා කරන ගමම්ම ප්‍රේක්ෂක ඔබ බලා ඉන්නවා. දැන් ඔබේ ප්‍රශ්න ගැටලු විසඳන්න අපටත් යොමු කරන්න පුළුවන්ද? මේ වගේ ගැටලුවක් මට එක ගැටලුවක් මතුණා. ඒ අවසාන ප්‍රශ්නේදී අහන්න පුළුවන්. ඔහු නිතරම සෑම අවස්ථාවකම පන්සිල් සමාදන් වෙන කෙනෙක්. විශේෂයෙන් පොයදාට අටසිල් සමාදන් වෙන කෙනෙක්. මේ අවසාන විනාඩි කිහිපය ගත වෙන නිසා මට කෙටි පිළිතුරක් මේකට අවශ්‍යයි. ඔහු හැබැයි කියනවා එක වෙලාවක මහත්මයා මට කිසියම් රාගදේශ මෝහාදී ක්ලේශයක් දැනිච්ච ගමන් ඒක මං තේරුම් ගත්තා. මට මේ ආවේ මේ තෘෂ්ණා බරිත හැඟීමයි එහෙම නැත්නම් ක්ලේශයන් මං ඒ අවබෝධ කරගත් වහාම මට දැනුණා මං කිසියම් සීලයක පිහිටියා කියලා. මං ඔහුගෙන් එකවරම ඇහුවේ ඔබ නිතර පන්සිල් ගන්නවාද? එතකොට මේ පන්සිල් ගැනීම සහ ඔහුගේ සීලිය අතර මට පොඩි වෙනසක් දැනුණා. ඔහු යම් යථාර්ථවාදී සීලයකට ගියා. මේ දහම් විග්‍රහයක් කෙටි විග්‍රහයක් කරගන්න ඕනේ. දැන් ශික්ෂාපද සමාදන් වෙලා කියලා කෙනෙකුට ඒ සමාදානය තුලින්ම ශික්ෂාපදයෙන් බලාපොරොත්තු වෙන ශික්ෂණය වෙන්නේ නැහැ.
යම්සේ අවබෝධයක් තියෙන කෙනෙකුට වෙන්න පුළුවන්. දැන් සමාජයේ යම් චෝදනාවක් තියෙනවා අමරසිංහ මහත්මයානේ මෙච්චර පන්සිල් ගන්න රටේ මෙච්චර සුරාසල් තියෙනවා මෙච්චර මෙච්චර ලීටර් මෙච්චර ප්‍රමාණයක් පානය කරලා තියෙනවා වගේ එහෙම ප්‍රශ්න ටිකක් මට මේ ඒකත් මෙතෙන්ට සම්බන්ධ කරගන්න. දැන් අවබෝධය තියෙන අය මේ ආත්මභාවය නෙවෙයි පෙර සසරේ ඉඳලා පුරුදු වෙච්ච අයත් ඉන්නවනේ. ඔව්. අල්ලපු වැටේ තිබුණත් මේ ඒ කියන්නේ බාර් එකක් කැන්ඩිකල් ෂොප් එකක් සමහරට යා ඒ පැත්ත පළාතටවත් යා යන්නේ නැති අය ඉන්නවා. ගෙදර සමහරට අම්මා තාත්තා නැත්නම් අම්මා තාත්තා ඒ මත්පැන් පානය කරන තැන් තියෙනවා. සමහරට ළමයි ඉන්නවා. කවදාවත් ඒ පැත්තට යන්නේ නැහැ. දැන් මේ කොහොමද මේ වෙන්නේ? අර නානත්ත ගති නානත්වේ. පෙර සසර පුරුදු කරලා ආව ගති. සමහර තැන්වල මේ සත්තු මරන්න එක ඒ වගේ දේවල් මේ කියන දස අකුසලයේම යම් යම් තැන්වල කෙරෙනකොට සමහර තැන්වල පියා කරන තැන්වල පුතුන්ගේ මුකුත් නැහැ. සමහර තැන්වල පුතු කරනවා පියා කවදාවත් මේ වගේ දෙයකට ගිහිල්ලා නැහැ. ඉතින් මේ ගති නානත්වයක් තමයි මේ සසරේ එන්නේ. ඒ නිසා අර විදිය කෙනෙක් ශික්ෂාපදයක් සමාදන් වීම තුළ පෙර සසර පුරුද්දකට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමාදන් වෙච්ච තරමින් මේක වෙනව නෙවෙයි. මෙන්න මේ පටිච්ච සමුප්පාදය අවබෝධ කරගත්තොත් මේ කිරීමෙන් දුක හට ගන්නවා කියලා දැනගත්තොත් පමණයි යා මේකෙන් අත්හැරෙන්නේ. මෙන්න මෙහෙමයි ශික්ෂණය වෙන්නේ. ඒ කියන්නේ අතහැරීම සහ අත්හැරීම කියන දෙක අතර වෙනසක් මෙතන තියෙනවා. ශික්ෂාපදයේ සමාදාන වීම තුළින් එයාට අර්ග ප්‍රබලව ඒ කරන කාර්ය කරගන්න පුළුවන්. ඒකයි අදහස් කරන්නේ. ඉතින් අවසාන විනාඩියෙත් අපි ප්‍රයෝජනයක් ගත්තා වෙනින් ප්‍රශ්නයක් යොමු කරමින් අපි වැඩසටහන නිමා කරන්න හදන්නේ. ඔබේ අදහස් අපට කියන්න හරිදේ TV ප්‍රධාන කාර්යාලයේ අබේසේකර ලීබඩු මාලිගයේ උඩුමහල නබුදෝගාල 077 321 3966. ඒ වගේම හරිදේ TV කොළඹ කාර්යාලයේ මාදිවේල පාර තලවතුකඩ 0111 70 60 631. ඉතින් අපි අපගේ ලමරසිංහ මහත්මයාට කෘතවේදී වෙනව විතරක් නෙවෙයි පුණ්‍ය අනුමෝදනා කරනවා. මේ වැඩසටහන් ගොඩක් අපි හෙළ සංස්කෘතිය පෝෂණය කරන්න එතුමාගේ කාලීය ශ්‍රමය කැප කරා. විශේෂයෙන් එතුමාත් සමග මේ දහම් අධ්‍යාපනයේ දහම් සාකච්ඡාව කතිකාවත කොළඹ ප්‍රදේශයේ සහ තදාසන්න ප්‍රදේශවල එතුමා පවත්වමින් යනවා. ඉතින් අපි කියන්නේ ඔබට අවස්ථාවක් තිබෙනවා නම් එතුමත් එක්ක සම්බන්ධ වෙලා මේ දහම් මැස විශේෂයෙන් මේ නිවෙන්නට යන ගමනේ එතුමා නිවෙන්නට උත්සාහ කරන බව පේනවා. ඒ වගේම එතුමා සමග ඔබත් නිවෙන්න අපිටත් නිවෙන්න අවස්ථාව උදා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. හරිදේ TV හෙළ සංස්කෘතික වැඩසටහනින් එතුමාට දීර්ඝායුෂ සහ නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කරන්නේ මේ සසරෙන් කෙලවර වෙන්න. අපි ප්‍රාර්ථනා කරන. එහෙනම් අපි ආයුබෝවන් කියලා ඔබතුමාට ප්‍රාර්ථනා කරනවා.